10 ශ්‍රේණියේ ගිණුම්කරණයේ පළවෙනි හතරවෙනි මාතෘකාව ගිණුම්කරණය කොටස. පුතා අපි මේක තුල මුලින්ම හඳුනා ගන්න ඕනි මේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? අපි ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක හොඳින් අවබෝධ කරගත යුතු වෙනවා. ඒ වගේම තමයි අද දවසේ මම බලාපොරොත්තු වෙනවා මේකේ මූලික කොටස් ටික කතා කරන්නට. සහ ඔබගේ වගකීමක් තියෙනවා මේ පාඩම් කොටස් සහ මම කියන කොටස් ඔබ අනිවාර්යයෙන්ම පාඩම් කරගත යුතු වෙනවා. එහෙම පාඩම් කරගත්තේ නැත්නම් අපිට මේ ගමන පොඩ්ඩක් යාම සම්බන්ධයෙන් පොඩි ගැටලුවක් මතුවෙනවා. ඒක නිසා හොඳින් අවබෝධ කරගෙන අපි මේ වැඩේට බහිමු. එහෙනම් පුතේ අපි මුලින්ම බලමු මේ ගිණුම්කරණය කියන්නේ මොකක්ද? ගිණුම්කරණය කියන්නේ මොකක්ද? අපි දන්නවා දැන් පුතා අපි මෙහෙම හිතමු. ඔබ වෛද්‍යවරයෙක් ළඟට යනවා ඔබට අවශ්‍ය අසනීපයක් සඳහා ප්‍රතිකාර ගන්න. ප්‍රතිකාර ගන්න ගිය ගමන්ම මේ දොස්තර මහත්තයා අරහෙන් එනකොටම ඔයාලට අවශ්‍ය බෙහෙත් ටික එහෙම ලියලා මූට තමයි මේ ලෙඩේ තමයි තියෙන්නේ කියලා එහෙම බෙහෙත් දෙනවද? නෑ. නේ? වෛද්‍යවරයා ඔබට රෝගයකට ඔබ බෙහෙත් ගන්න ගියාම වෛද්‍යවරයා ඔබ අරහෙන් එනකොට මූට මේක තමයි කියලා බෙහෙත් දීලා දෙනවද? නැහැ. ළඟට ආවට පස්සේ මොකක්ද අමාරුව කියලා අහනවා. නේ? තියෙන ලෙඩේ මොකක්ද කියලා අහනවා. ඊළඟට ඒ ලෙඩේ ගැන අහලා ඊට පස්සේ පුතා මොකද්ද කරන්නේ මොනවාද තියෙන අපහසුතා නේ මොනවාද ඊට පස්සේ කියන අතන රෙදෙනවා මෙතන රෙදෙනවා උස්ම ගන්න බෑ කියලා ගිරින්න බෑ උගුර රෙදෙනවා ඔළුවට අපි කියනවානේ. ඊට පස්සේ වෛද්‍යවරයා එතනින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එයා ඊට ළඟට කරන්නේ නලාව තියලා බලනවා. නේ නලාව තියලා බලනවා. නලාව තියලා බලලා ඉවරලා මොකද කරන්නේ? තව ඕනනම් ප්‍රෙෂර් එක පරීක්ෂා කරනවා. රුධිර පීඩනය පරීක්ෂා කරනවා. ඊළඟට ඒක හරියන්නේ නැත්නම් අර ECG එකක් ගන්න කියනවානේ. ECG ඔකට අපි සිංහලෙන් කියන්නේ විද්‍යුත් කාන්තුක රේඛනය කියලා. හරි වැඩේනේ විද්‍යාවත් ඉගෙන ගන්න ඕන. හරි විද්‍යුත් කාන්තුක රේඛනය කියලා කියනවා. ඒ අර මෙහෙම පොඩි පටියක් තියෙනවා මෙහෙම යනවා මේ ඒකේ පොඩු පත්තරයක් තියෙන හරි. කියලා හරියට මෙහෙම ගියොත් හොඳයි ඉවරයි. හරි. මේ වගේ පටියක් අරගෙන අපි ඒකට කියනවා විද්‍යුත් කියන්නේ ECG පටියක් කියලා. ඊළඟට ECG ගන්න කියනවා. එතනින් වෛද්‍යවරයා සෑහීමකටපත් වුනේ නැත්නම් පුතා කරන්නේ කියනවා මේ ලේ එකක් බලන්න. මුත්‍රා පරීක්ෂණයක් කරන්න. එතන හරියන්නේ නැත්නම් කියනවා X-ray එකක් ගන්න. ඒක සෑහීමකටපත් වුනේ නැත්නම් වෛද්‍යවරයා කියනවා මේ අපි ස්කෑන් එකක් කරන්න. හරි. ඒක හරි ගියේ නැත්නම් එකෝ පරීක්ෂණයක් කරන්න. ඔන්න ඕවගේ පුතා පරීක්ෂණ විශාල සංඛ්‍යාවක් කරලා අවසානයේදී වෛද්‍යවරයා තීරණය කරනවා මුගේ අහවල් කැලල නැහැ නේ කියලා. මේ මොකද කරේ මේ ඇඟ ඇතුලේ තියෙන නොපෙනෙන දෙයක් වෛද්‍යවරයා පරීක්ෂණ වාර්තා ටික අධ්‍යයනය කරලා හරියටම තීරණය කරනවා. මෙයාට එක්ක මෙන්න මෙයාගේ වහුවඩුවක් ක්‍රිය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් හાર્ට් එකේ කොටසක් මොකක් හරි ඩැමේජ් එකක් වෙලා පෙනහළු අප්සෙට් වෙලා මේ නොපෙනෙන දේවල් අපිට සාමාන්‍ය වෙන දෙයක් නම් බලලා කියන්න පුළුවන්. නමුත් මේවා තීරණය කරනවානේ. ඊළඟට සමහර වෙලාවට අපි මෙහෙම හිතමු. උසාවියෙන් යම් අවස්ථාවකදී නඩුවක් අහනකොට මොකද කරන්නේ? මේ අහවල් සාක්ෂි ගේන්න මේ වගේ කියලා විනිශ්චයකාරවරයා අවසානයේදී පුතා තීරණයක් දෙනවා මෙයා වැරදි කරු නිවැරදි කරු කියලා. ඒ තීරණ ගත්තේ බලන්න වැදගත් දේ. වෛද්‍යවරයා තීරණයක් ගත්තා. විනිශ්චයකාරවරයා තීරණයක් ගත්තා. නේ? සමහර වෙලාවට ඔබගේ ඉස්කෝලේ ලකුණු ටික අපි අධ්‍යයනය කළා කියනවා මේක හොඳයි මේක නරකයි. ගිය අවුරුද්දට නම් බොහෝ දෙනා මේ සැරේ වැඩ කරලා නැහැ. අපි එහෙම කියනවා. මේක හරියන්නේ නැහැ පුතා වැඩ කරන්න වෙනවා. දැන් ගිය සැරේ ලකුණු මෙච්චරයි දැන් මේ සැරේ ලකුණු අඩුයි. අපි එහෙමත් කියනවා. පුතේ ඒ තීරණය කරේ මොන පදනම් කරගෙන? තොරතුරු. පැහැදිලිද? එහෙනම් අපිට තීරණයක් ගන්න නම් මුලින්ම අවශ්‍ය වෙනවා මොනවද? තොරතුරු. තොරතුරු දිහා බලලා ඒ තොරතුරු අපි අධ්‍යයනය කරලා තමයි යම් දේවල් සම්බන්ධයෙන් තීරණ ගන්න. ඒ වගේ පුතා දැන් මේ ව්‍යාපාර ගත්තාම අපි දන්නවා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා නේ. ඔව් ඒක දැන් කියන්න ඕනේ.
මේ ව්‍යාපාරවලට ඉන්නවා ඇල්ම දක්වන පාර්ශවයන්. ඒ කියන්නේ ව්‍යාපාරය ගැන උනන්දු වෙන පාර්ශවයන් නෙවෙයි. අයිතිකරුවෝ ඉන්නවා, කළමනාකරුවෝ ඉන්නවා, සේවකයෝ ඉන්නවා, රාජ්‍ය ආයතන තියෙනවා, සැපයුම්කරුවෝ ඉන්නවා, මූල්‍ය ආයතන තියෙනවා, ණය හිමියෝ ඉන්නවා, ණය ගනුදෙනුකරුවන් ඉන්නවා. මේ සියලු දෙනා ව්‍යාපාරය ගැන උනන්දුවෙන් ඉන්නවා. එතකොට මේ උනන්දුවෙන් ඉන්න පාර්ශවයන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් යම් තීරණ ගන්න ඕනේ. පුතා තීරණ ගන්න නම් මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් උනන්දු වන පාර්ශවයන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් යම් තීරණ ගන්න ඕනේ. තීරණ ගන්න නම් අවශ්‍ය වෙනව මොනවද? තොරතුරු. තීරණ ගැනීම සඳහා අවශ්‍ය වෙනවා තොරතුරු. එහෙනම් පුතේ මේ තීරණ ගන්න තොරතුරු ඕන නම් ව්‍යාපාර සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන ක්‍රමවේදයක් තියෙනවා. නැත්තම් ව්‍යාපාර සම්බන්ධයෙන් තීරණ ගන්න බෑ. ඒක නිසා ව්‍යාපාර සම්බන්ධයෙන් ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම. හරි. අපි කියනවා මොකක්ද? ගිණුම්කරණය කියලා. එහෙනම් ගිණුම්කරණය කියන්නේ මොකද්ද පුතේ? ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට අපි කියනවා මොකක්ද? ගිණුම්කරණය කියලා. අපි එහෙනම් ගිණුම්කරණය හැඳින්වීම කියලා මාතෘකාව ලියලා ඒ මාතෘකාව යටතේ ඔය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන මෙන්න මේ අදහස ලියමු. රයිට්? ලියන්න මෙහෙම. ඔබ මාතෘකාව ලියාගෙන නැති නේද? ඔව්. එහෙනම් සම්බන්ධ වෙන්නකෝ. ලියන්න මෙහෙම. ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම ගිණුම්කරණය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. පුතා මේ ගිණුම්කරණය ගත්තහම ගිණුම්කරණයේ ඇත්තටම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ගිණුම්කරණයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොනවද ඒ කොටස් දෙක? එකක් තමයි කළමනාකරණ ගිණුම්කරණය, අනිත් එක තමයි මූල්‍ය ගිණුම්කරණය. ඒතකොට කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය කියලා මේ ගිණුම්කරණයේ අපි ප්‍රධාන කොටස් දෙකක් කතා කරනවා. හරි. ඒක වෙනම ඡේදකින් මෙහෙම ලියන්න. ගිණුම්කරණය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එනම් එකක් ලියන්න කළමනාකරණ ගිණුම්කරණය තරු ලකුණක් දාලා ලියන්න. අනිත් එක තමයි මූල්‍ය ගිණුම්කරණය. කළමනාකරණ ගිණුම්කරණය, මූල්‍ය ගිණුම්කරණය.
පුතේ අපි මේ දෙක නිකන් චුට්ටක් බොහොම පොඩි ප්‍රමාණයක් සරල අර්ථ දැක්වීමක් කරතේ ලියාගමු. මේ දෙක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රධාන වශයෙන් මූල්‍ය ගෙනුම් කරේ. නමුත් අපි මේක දැනගත යුතු වෙනවා. අපි කතා කරන්න ඕනේ මොකක්ද කියන එක. ඒක නිසා පුංචි මාතෘකාවක් ලියා ගන්නකො ඔබ කළමනාකරණ ගෙනුම් කරණය කියලා. පුතා දැන් ව්‍යාපාරයක් ගත්තහම මේ ව්‍යාපාරය අයිති වෙන්නේ අයිතිකරුවන්ට. දැන් මහා පරිමාණ ව්‍යාපාර ගත්තහම අයිතිකරු වෙනම ඉන්නවා, කළමනාකරුවන් වෙනම ඉන්නවා. එතකොට මේ ව්‍යාපාර කටයුතු සැලසුම් කරන්නේ, සංවිධානය කරන්නේ, මෙහෙයවීම කරන්නේ, පාලනය කරන්නේ කවුද? කළමනාකරුවා. එතකොට දැන් මේ ව්‍යාපාරයේ ඇත්තම කතා කරොත් පුතා ව්‍යාපාරයේ සම්පූර්ණම ගේම් එක ගහන්නේ කවුද? කළමනාකරුවා. සමහර වෙලාවට අයිතිකාරයා දන්නේ නැහැ ව්‍යාපාරයේ මොකද්ද වෙන්නේ කියලා. සියලු දේවල් කරන්නේ හැබැයි මේවයි. මතක තියාගන්න සමහර ව්‍යාපාරනේ තරල පුංචි ව්‍යාපාරවල නම් අයිතිකාරයයි කළමනාකරුවයි සේවකයයි ඔක්කොම ටික එකයි. එතකොට ඒ ඔක්කොම කරන්නේ යා. නමුත් මහා පරිමාණ ව්‍යාපාර ගත්තොත් සේවකයෝ වෙනම ඉන්නවා, අයිතිකරුවන් වෙනම ඉන්නවා, කළමනාකරුවෝ වෙනම ඉන්නවා. එතකොට මේ කළමනාකරුවෝ තමයි ව්‍යාපාර සම්බන්ධයෙන් යම් තීරණ ගන්න. එතකොට කළමනාකරුවන්ට තීරණ ගන්න නම් මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය වෙනවා. ඒක නිසා කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා පවතින ගිණුම්කරණයට අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා. මොකක්ද? කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා පවතින ගිණුම්කරණයට අපි කියනවා කළමනාකරණ ගිණුම්කරණය කියලා. අපි එහෙනම් ඇයි දැන් මේ පුතේ කළමනාකරණ ගිණුම්කරණයයි මූල්‍ය ගිණුම්කරණයයි කියලා ඇයි මේ දෙකක් තියෙන්නේ? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ව්‍යාපාරයක් ගත්තාම දැන් මූල්‍ය ගිණුම්කරණය කියන එකේ ඕනෑම කෙනෙකුට ඇල්ම දක්වන සියලුම පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන. දැන් ව්‍යාපාරයේ තියෙන සියලුම තොරතුරු හැමෝටම දැනගන්න විදිහට දැන් අපි ගැන උනත් අපි ගැන තියෙන සියලුම දේවල් අනිත් අයට කියන්නේ නැහැ. හැබැයි උන් දන්නවා අපි ගැන අපිට වඩා හොඳ. එහෙම එකක් තියෙනවා. එතකොට කළමනාකරණ ගිණුම්කරණය දැන් මූල්‍ය ගිණුම්කරණය ගත්තාම අපේ තියෙන ඔක්කොම ටික හැම දෙයක්ම මිනිස්සු දැනගත්තාම ව්‍යාපාරයේ අපේ ව්‍යාපාරයේ තියෙන රහස් එළියට යනවා. පැහැදිලිද? ඒ වගේ ඒක නිසා අපි ඔක්කොම ටික කියන්නේ අවශ්‍ය ටික විතරක් වෙනවා. එහෙම දුන්නාම ඒ ටික බලපුවාම කළමනාකරුවන්ට ඒ ටික මදි. ඒක නිසා කළමනාකරුවන්ට මේ ව්‍යාපාරයේ සම්පත්වල වෙනස් වීම පිළිබඳ සියලුම තොරතුරු අවශ්‍යයි. කළමනාකරුවන්ට සියලුම තොරතුරු අවශ්‍ය නිසා පුතේ කළමනාකරුවන්ට එහෙනම් තොරතුරු දෙන්න වෙනම ඕන. එයාලට ඕනියම අනිත් අයට හරියන්නේ නැහැ. හරි. ඒක නිසා කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකද්ද? කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට පවතින ගිණුම්කරණයට අපි කියනවා මොකද්ද? කළමනාකරණ ගිණුම්කරණය කියලා. ලියන්න මෙහෙම. කළමනාකරණ ගිණුම්කරණය යටතේ කළමනාකරුවන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා පවතින ගිණුම්කරණය සර් ආයෙ චුට්ටක් ඒක කියන්නකෝ. කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා
තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා පවතින ගිණුම්කරණය කළමනාකරන ගිණුම්කරණය වේ. කළමනාකරන ගිණුම්කරණය වේ. කළමනාකරන ගිණුම්කරණය වේ. හරි. ලියන්නකෝ මාතෘකාවක් මූල්‍ය ගිණුම්කරණය කියලා. මූල්‍ය ගිණුම්කරණය කියලා ඉක්මනින් ලියා ගන්න මාතෘකාවක්. හරි. එතකොට මොකක්ද අපි මූල්‍ය ගිණුම්කරණය කියන්නේ? මොකක්ද අපි මේ මූල්‍ය ගිණුම්කරණය කියන්නේ? පුතා ව්‍යාපාරයක් ගත්තහම ව්‍යාපාරයේ සම්බන්ධයෙන් කල්ම දක්වන සියලුම පාර්ශවයන්ට ව්‍යාපාරයක් ගත්තහම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්ම දක්වන සියලුම පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන ගිණුම්කරණයට අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන සියලුම පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයීම සඳහා පවතින ගිණුම්කරණයට අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. අපි මූල්‍ය ගිණුම්කරණය කියලා මාතෘකාවක ලියාගෙන ඕක සටහන් කරමු. ලියන්න එහෙම. ලියන්න. ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්ම දක්වන සියලුම පාර්ශවයන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇල්ම දක්වන සියලුම පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා පවතින ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය වේ. මූල්‍ය ගිණුම්කරණය වේ. හරි. අපි එහෙමනම් මේ කොටස් ටික කතා කරලා ඉවරයි. කියන්නේ ගිණුම්කරණයේ හැඳින්වීම ඉවරයි. ඊළඟට මේ ගිණුම්කරණයේ ප්‍රධාන ප්‍රභේද කොටස් දෙකක් තියෙනවා. මේ කොටස් දෙක කතා කරලා ඉවරයි. අපි ඊළඟට කතා කරමු එහෙමනම් ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. ලියා ගන්න පුතේ මාතෘකාවක්. ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය. දැන් මේ සමහර දරුවෝ
සම්බන්ධ වෙලා ඉවත් වෙනවා මට ඒකත් තේරෙනවා මේ හරි මොකද මේකේ ඉබේම සම්බන්ධ වෙන්න තියෙනවා මොකද මම මෙහි මොනවද කරන්නේ ඔබට ඉබේම සම්බන්ධතාවය ඇති වෙන පරිදි තමයි මේක සකස් කරලා තියෙන්නේ ඔව් පුතා මායිසර පොඩ මාත්‍රා කියනවා ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය හරි අපි පුතා ගිණුම්කරණය ගත්තහම මේ ගිණුම්කරණයේ තියෙන ප්‍රධානතම අරමුණ තමයි මොකක්ද ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ මේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීම තමයි ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන සියලුම පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම තමයි ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ මට විනාඩියක් දෙන්න හරි පුංචි තාක්ෂණික අවශ්‍යතාවයක් නිසා ඔබගෙන් මොහොතකට මිදෙන්න සිදු වුණා පුතා අපි ගිණුම්කරණය ගත්තාම ගිණුම්කරණයේ එහෙමනම් ගිණුම්කරණයේ මූලිකම අරමුණ වෙන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම තමයි මේ ගිණුම්කරණයේ මූලිකම අරමුණ ගිණුම්කරණයේ මූලිකම අරමුණ ඕක මේ මූලික අරමුණ මත පදනම් වෙලා ගිණුම්කරණය තුල තවත් උප අරමුණු ගණනාවක් තියෙනවා. මේ මූලික අරමුණ මත පදනම් වෙලා ගිණුම්කරණය තුල ගොඩනැගිච්ච තවත් උප අරමුණු ගණනාවක් තියෙනවා. අපි ඒවා කතා කරන්න ඕනේ මොනවද කියලා. මොනවද මේ ගිණුම්කරණය තුල තියෙන උප අරමුණු? ඔව්. පුතේ ගිණුම්කරණය ගත්තාම ගිණුම්කරණය තුල අපිට දකින්නට ලැබෙන උප අරමුණු ගණනාවක් තියෙනවා. මොනවද එකක් තමයි මේ ගිණුම්කරණයේ අරමුණක් තමයි මේ ව්‍යාපාර කරනකොට මේ ව්‍යාපාර වලින් කොච්චර ලාභයක් තියෙනවද කියලා බලන එක. ව්‍යාපාරයක් කරගෙන යනකොට මේ ව්‍යාපාර වලින් කොච්චර ලාභයක් තියෙනවද කියලා බලන්න ඕනේ. එහෙනම් මේ කොච්චර ලාභයක් තියෙනවද කියලා බලන එක ගිණුම්කරණයේ අරමුණක්. හරි. කොපමණ ලාභයක් තියෙනවද කියලා බලමු.
ඊළඟට දැන් මේ ව්‍යාපාර ගත්තාම ව්‍යාපාරවලට විවිධ පුද්ගලයන් පාර්ශවයන් සම්පත් සපයන. ඒතකොට පුතා මේ සම්පත් සපයපුවම ඒ අයට තමයි මේ සම්පත් ටික අයිති වෙන්නේ. එතන මේ ව්‍යාපාරයක තියෙන සම්පත් සහ ඒ සම්පත් කොහොමද සැපෙන්නේ කියන එක සම්බන්ධයි. හරි. පෙන්වන එකට අපි කියනවා මූල්‍ය තත්ත්වය කියලා. මේකේ පුතේ ඔබට වචනේ විතරයි මතක තියාගන්න වෙන්නේ. මේක දැන් තේරෙන්නේ නැහැ. පැහැදිලිද? මේ මූල්‍ය තත්ත්වය කියන එක දැන් ඔබට තේරෙන්නේ නැහැ. හරි. ඒක නිසා මේ මූල්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීම ගිණුම්කරණේ අරමුණ. ඒ වගේම තමයි පුතා මේ ගිණුම්කරණේ අරමුණු දෙකක් කිව්වනේ. මොනවද? ප්‍රධානම අරමුණ තමයි ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම. ඊළඟට මම කිව්වා මේ ව්‍යාපාරයේ ලාභය කොච්චර ලාභයක් උපයලා තියෙනවද? ලාභදායීත්වය, ලාභය දැන ගැනීම, ලාභය හෝ අලාභය. ඊළඟට මූල්‍ය தත්ත්වය අවබෝධ කර ගැනීම. ඊළඟ දේ තමයි පුතා මේ සමහර ව්‍යාපාර ගත්තහම මේවායේ ගිණුම් වාර්තා සකස් කිරීම නීතිය මගින් අනිවාර්ය කරලා තියෙනවා. සමහර ව්‍යාපාරවල ගිණුම් වාර්තා සකස් කිරීම නීතිමය අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. නීතිමය අවශ්‍යතාවයක්. ඔව් නීතිමය අවශ්‍යතාවයක්. මොන වගේද? පුතේ අපි පහුගිය පාඩමේ කතා කරා නේද සමාගම් කියලා ව්‍යාපාර සංවිධාන වර්ගයක්. ඒ වගේම රාජ්‍ය සංස්ථා, රාජ්‍ය දෙපාර්තමේන්තු මේවා. බුදුරජාණන් සමාගම් ගත්තාම සමාගම් වල ගිණුම් වාර්තා සකස් කිරීම 2007 අංක 7 දරන සමාගම් පනතින්ම මොකද කරලා තියෙන්නේ? නියම කරලා තියෙනවා. එහෙනම් සමාගමක් ගත්තොත් සමාගමක අනිවාර්යෙන්ම අපි ගිණුම් වාර්තා සකස් කළ යුතුම වෙනවා. ඒක නීතියක්. පනතක් කියන්නේ නීතියක් නේ. මම සමාගම් පනත පෙන්නුවා මම හිතන්නේ පහුගිය දවස්වල අපේ දරුවන්ට. පෙන්නුවා නේද? පෙන්වුවා සර්. ඔව් සමාගම් පනත පෙන්නුවා මම ඔයාලට මේ විදිහටම මේ පාඩම කරනකොට සමාගම් පනත අපි දැක්කා. නේ? තඩි පොතක්. හරි. පනත කියන්නේ නීතියක්. එහෙනම් නීති කඩ කරොත් වරදක් වෙනවනේ. ඒක නිසා සමාගම් වල ගිණුම් වාර්තා සකස් කිරීම නීතිමය අවශ්‍යතාවය. එහෙනම් පුතේ ගිණුම් කරන කටයුතු කරන්නේ නීතිමය අවශ්‍යතාවයක් සඳහානේ. එහෙනම් ඔන්න ගිණුම් කරන්නේ අරමුණක් තමයි මෙන්න මේ නීතිමය අවශ්‍යතාවය ඉටු කිරීම. නීතිමය අවශ්‍යතාවය ඉටු කරන්න ගිණුම් කරන කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි සමහර වෙලාවට අපිට ගනුදෙනු අමතක වෙන්න පුළුවන්. අතපසු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හේතු නිසා අපිට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ පාඩු අවම කර ගැනීමත් ගිණුම්කරණේ අරමුණක්. ගනුදෙනු අමතක වීම, අතපසු වීම මත සිදුවිය හැකි අලාභ අවම කර ගැනීමත් ගිණුම්කරණේ අරමුණක්. එහෙනම් පුතේ අපි ලියමු ගිණුම්කරණේ අරමුණු ටික. ප්‍රධාන අරමුණ අපි ඉස්සල්ලා ලියමු. ලියන්න මෙහෙම. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මම බොහොම හිමීට කියන්නේ මේක. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන සියලුම පාර්ශවයන්ට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන සියලුම ඕනේ පාර්ශවයන්ට අපි පාර්ශව සියලුම කියන එක අමතක කරමු. ඇල්ම දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන පාර්ශවයන්ට අයි මම සියලුම කියලා කිව්වේ. ඒ වුණොත් එතන කියන්නේ මූල්‍ය ගිණුම් කරන එක. හරි. ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා
ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම ගිණුම්කරණයේ මූලිකම අරමුණයි. මේක පාඩම් කරගන්න වෙනවා. මූලික අරමුණ මොකක්ද කියන්නේ? මේක නිරන්තරයෙන් විභාගයට අහනවා. ගිණුම්කරණයේ මූලිකම අරමුණයි. මූලිකම අරමුණයි. මෙම අරමුණ මත පදනම්ව තවත් අරමුණු ගණනාවක් හඳුනාගත හැකිය. ඉන් කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය. පය වසරේ ළමයෙකු පන්ති ඉන්නවද පුතෝ? 600 කියලා දාලා තියෙනවා. ඒක මම මේ වෙරි කමන්නේ දැන් ඉඳන් මෙහෙට ගමු. හරි. නෑ සර් මල්ලි පන්ති කියලා ඉවරයි. හරි. මං හිතුවේ 6 වසරේ ළමයෙකු කවුද දන්නේ නැහැ. 600 කියලා දාලා තියෙනවා. මම 6 ළමයිට උගන්වන්නේ නැහැ පුතෝ. හරි. තවත් අරමුණු ගණනාවක් දැක්විය හැකිය කියලා නේද ඉතින්? ඔව්. පුතේ අපි මෙහෙම ලියන්න. ඉන් කිහිපයක් පහත වේ. හරි. ඉන් කිහිපයක් පහත වේ. මම හිතන්නේ සමහර දරුවෝ කීප දෙනෙකුට මේ සිග්නල් වල අවුලක් තියෙනවා. යනවා එනවා. පාඩමේ කොටස් මගහැරුණොත් හදිසියෙවත් මම ඒකට පස්සේ විකල්පය කියන්නම් මොකද්ද කියලා. හරි. පස්සේ කියන්නම් විකල්පය මොකද්ද කියලා. හරි. ඉන් කිහිපයක් පහත වේ කියලා ලිව්වනේ. පුතේත් අරු දාලා ලියමු. අපි පහලට දාන්නකෝ. මට මේ අපේ ඉස්කෝලේ කවුරු හරි දරුවෙක් මේ කවුද ඕෂදීටම බාර දුන්නා හරිනේ. ඕෂදී ඉන්නවද දන්නේ? ඉන්නවා. මේ අපේ ඉස්කෝලේ දැන් මම මෙතන දන්නේ නැහැ. ඉන්නවා සර්. ඔව් මෙතන දැන් අර තව දරුවෝ ඉන්නවනේ. වෙනත් පාසල් වල දරුවෝ කීප දෙනෙක් ඉන්නවා මෙතන. හරි. ඒක නිසා මේ ඕෂදී ඔය යන අතරතුරේ නම් ටික ලියලා තියාගන්න මේ අපේ ඉස්කෝලේ ළමයි කී දෙනෙක් ඉන්නවද කියලා මට දැනගන්න. හරි. මොකද එතන ළමයි 20 ගානක් හිටියා. ඒකේ උනට කොම ටික නැහැ මං හිතන්නේ. හරි. ඒක නිසා ඒ නම් ටික ලියලා තියාගන්න. හරි. මට පස්සේ මේ ෆොටෝ එකක් ගහලා එවන්න. හරි. ඔන්න බාරයි වැඩි. හරි. එහෙනම් පුතේ ඉස්කෝල ළමයිගේ විතරද සර්? ඔව් ඉස්කෝල ළමයි විතර. අපේ ඉස්කෝලේ දැන් ඔය ලිස්ට් එක බලනකොට හොයාගන්න පුළුවන් අපේ ඉස්කෝලේ ළමයි කවුද?
අපේ ඉස්කෝල ළමයි ඔන්න වෙන නම් වලින් ඉන්නවා නම් හදන්න. නැත්නම් ලිය වෙන ගන්න යනවා. මොකද මට ඉස්කෝල ළමයිගේ පැමිණීමේ වාර්තාවක් දෙන්න තියෙනවා විදුහල්පතිතුමාට. ඒක නිසා ඒ අයගේ නම් ටික මට අවශ්‍ය වෙනවා. හරි? right. අපි එහෙමනම් ගෙනුම් කරනේ කතා කරපු උපඅරමුණු ටික ලියාගෙන යමු. හරි. ලියන්න. එහෙම ලියන්න පළවෙනි එක නැත්නම් තරුදාලා ලියමු. ව්‍යාපාරය උපයා ඇති ලාභය දැන ගැනීම. ව්‍යාපාරය උපයා ඇති ලාභය දැන ගැනීම. ව්‍යාපාරය උපයා ඇති ලාභය දැන ගැනීම. පුතා මෙතන මේ පුංචි කොටස් ටික අපි කතා කරලා ඉවරලා මම ඔබට පුංචි විවේකයක් ලබා දෙනවා නැත්නම් මේක දිගටම ඉන්න අමාරුනේ. අපි 7:50 විතර නිකන් ඉන්නවනේ. හරි. ව්‍යාපාරය උපයා ඇති ලාභය දැන ගැනීම. ඊළඟ එක මේක මෙහෙම ලියමු මේක තේරෙන්නේ නැහැ. නමුත් ලියලා තියන්න හරි. ව්‍යාපාරයේ මූල්‍ය తত্ত্বය. ව්‍යාපාරයේ මූල්‍ය తত্ত্বය අවබෝධ කරගත හැකි වීම. ව්‍යාපාරයේ මූල්‍ය తত্ত্বය අවබෝධ කරගත හැකි වීම. ව්‍යාපාරයේ මූල්‍ය తত্ত্বය අවබෝධ කරගත හැකි වීම. මූල්‍ය తত্ত্বය අවබෝධ කරගත හැකි වීම. ඊළඟ එක ලියන්න. නීතිමය අවශ්‍යතා. නීතිමය අවශ්‍යතා නීතිමය අවශ්‍යතා ඉටු කරගත හැකි වීම. නීතිමය අවශ්‍යතා ඉටු කරගත හැකි වීම. නැත්නම් ඉටු කිරීම. හැකිවීම නේ ඉටු කිරීම. නීතිමය අවශ්‍යතා ඉටු කිරීම. ඔයාලා චුපතේ බලා ගන්න මේ ටික තියෙනවා. මේ කරුණු සාරාංශ කරලා දෙන්න. නීතිමය අවශ්‍යතා ඉටු කිරීම. ඊළඟට ගනුදෙනු අමතක වීම. ගනුදෙනු අමතක වීම. අතපසු වීම මත. ගනුදෙනු අමතක වීම අතපසු වීම මත සිදුවිය හැකි අවාසි. සිදුවිය හැකි අවාසි අවම කර ගැනීම. ගනුදෙනු අමතක වීම අතපසු වීම මත සිදුවිය හැකි අවාසි අවම කර ගැනීම. පුතා මෙන්න මේ අරමුණු ටික ඉටු කරන්න නම් හරි මෙන්න මේ කතා කරපු ගිණුම් කරනේ මෙන්න මේ අරමුණු ටික අපි ඉටු කරගන්න නම් මේ ගිණුම් කරණය මගින් සපයනවා විවිධාකාර ස්වරූපේ වාර්තා. මේ අරමුණු ටික ඉටු කරගන්න ගිණුම් කරණය මගින් සපයනවා විවිධාකාර වූ ස්වරූපේ වාර්තා. හරිද? මෙන්න මේ වාර්තාවලට අපි කියනවා මූල්‍ය ප්‍රකාශන කියලා. මොනවද කියන්නේ? මූල්‍ය ප්‍රකාශන. මොනවද කියන්නේ? මූල්‍ය ප්‍රකාශන. මේ අරමුණ ඉටු කරගන්න නම් ගිණුම් කරණය ඔය කිව්වනේ අරමුණු සෙට් එක. ඔය ටික ඉටු කරගන්න නිකම්ම බෑ. හරි. ඔය ටික ඉටු කරගන්න නිකම් බෑ.
ඒක නිසා මේ ගිණුම්කරණය මගින් සකස් කරන විවිධාකාර වූ වාර්තා. මෙන්න මේ වාර්තාවලට අපි කියනවා පුතා මොනවාද? මූල්‍ය ප්‍රකාශන කියලා. කියන්නේ මොනවාද? මූල්‍ය ප්‍රකාශන. මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන සඳහා පදනම සපයනවා ව්‍යාපාර ගනුදෙනු වලින්. මේ මූල්‍ය ප්‍රකාශන සඳහා පදනම සපයන්නේ මොනවාගෙන්ද? ව්‍යාපාර ගනුදෙනු වලින්. අපි එහෙමනම් ඊළඟට කතා කරන්න ඕනේ මෙන්න මේ ව්‍යාපාර ගනුදෙනු කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් පුතේ අපි ඒකත් ලියමු මෙහෙම. ලියන්න. හරි. එහෙම ලියන්න. එහෙම ලියන්න. හරි. මෙහෙම ලියන්න. මෙම අරමුණු ඉටු කර ගැනීම පිණිස එම අරමුණු ඉටු කර ගැනීම පිණිස මෙම අරමුණු ඉටු කර ගැනීම පිණිස ගිණුම්කරණය මගින් විවිධ ස්වරූපයේ වාර්තා සපයනු ලබයි. එම වාර්තාවන් මූල්‍ය ප්‍රකාශන ලෙස හඳුන්වනු ලබයි. මෙම මූල්‍ය ප්‍රකාශන සඳහා පදනම සපයනු ලබන්නේ ව්‍යාපාර ගනුදෙනු මගින්ය. එහෙමනම් ඔබ මාතෘකාවක් ලියලා තියාගන්න ව්‍යාපාර ගනුදෙනු කියලා. අපි ඊළඟට කතා කරන්නේ ව්‍යාපාර ගනුදෙනු. ව්‍යාපාර ගනුදෙනු කතා කරන්නට කලින් අපි පුංචි විරාමයකට ගිහින් හරි. දැන් වෙලාව 6:35යි. විනාඩි 15ක් දෙනවා ඔබට විවේකයක්. හරි. විනාඩි 15ක් දෙනවා විවේකයක්. ඒක නිසා නැවත 6:50ට 100% ඔබ පුතා 7:00ට පන්ති වැඩ කරනවා. පන්තියක් තියෙනවා. ඒ ගැන සලකා බලන්න. හරි. 7:00ට පන්තියක් තියෙනවා. ඒක ගැන සලකලා බලන්න පුළුවන්. හරි. මේ එහෙනම් මාතෘකාව ලියලා තියාගන්න ව්‍යාපාර ගනුදෙනු කියලා. 7:00ට දරුවන්ට පන්තියක් තියෙන නිසා අපි ඒ ගැන සලකලා බලන්නම් මම. හරි. නැවත අපි එහෙනම් පටන් ගන්නවා 6:50ට. මේකෙන් අයින් වෙන්න එපා ලින්ක් එකෙන්. ලින්ක් එක කොහොමද තියන්න? මොකද ඔබට නැවත නැත්තම් සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. මේ ඔය අතරතුරේ පුළුවන් නම් අද දැන් මේ කරපු පාඩමේ දැන් මේ අපි මෙතෙක් කතා කරපු කොටස් ඔබට තේරුණාද නැද්ද කියන එක සම්බන්ධයෙන් පුතා මේ ඔබට මේක හොඳයිද ඔබට දැනෙනවද කියලා මේ පොඩ්ඩක් අමතක කරන්නේ නැතුව ඔය ගෲප් එකටම මේ අතරතුරේ ඕනනම් ඔබට පොඩි පණිවිඩයක් දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් පන්ති ඉවරෙච්ච ගමන් මේක හොඳයිද මොනවද ගැටලු මං කරන දේවල් තේරෙනවද
කියන එක සම්බන්ධයෙන් ගෲප් එකට දාන්න පණිවිඩයක්. මොකද සමහර වෙලාවට ගෲප් එකේ ඉන්න අනිත් දරුවෝ දන්නේ නැහැ මේ පන්තිය ගැන තොරතුරු. ඒක නිසා ඒක යාලට අපයන්න ඕන නිසා ඒකත් ඔබ දාන්න අමතක කරන්න එපා. හරි. හරි. අපි එහෙනම් 6:50ට පටන් ගමු. හරි. 6:50ට පටන් ගමු. මොකද මම මෙතෙන් ඉවත් වෙන්නේ නැහැ. මම ඔක්කොම ඉන්නවා. ඔබටත් ඕන නම් මොනවා හරි කරුණු දැනගන්න පුළුවන්. මම විනාඩි 6:40 මේකේ මේ දරුවෙක් අහනවා සර් ෆීස් කීයද කියලා. පුතා මේ පන්තියේ මම උගන්වන්නේ කිසිදු මුදල් අපේක්ෂාවකින් තොරව. සවුන්ඩ් ඇහෙන්නේ නැහැ කියලා කියනවා බලපොඩේ. පුතේ මේකේ නම් සවුන්ඩ් එක උඩරිම වැඩි කරලා තියෙන්නේ. හරි. එහෙම මුදල් අය කරන්නේ නැහැ. මුදල් අය කරන පන්තියකුත් තියෙනවා. ඒකත් ඕනනම් ඒකටත් ඔබට කැමතිනම් සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ මම මුදල් අපේක්ෂාවෙන් තොරව කරන්නේ. මොකද මේක මම කරන්නේ අපේ ඉස්කෝලේ දරුවන්ට මේ සත්කාරයක් විදිහට. හරි. එයාලට ඇත්තටම මට තියෙන්නේ බදාදා පැයක් විතර උගන්වන්න. නමුත් ඒ වෙලාවේ මේක මදි කරන්න. ඒක නිසා මේ සියලු දෙනාට මේක මම කරන්නේ ඇත්තටම මේ කිසිදු ගාස්තුවකින් තොරව. හරි. මේකේ මම ගාස්තු අය කරන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන අහන්නත් එපා. හරි. මේ පුතා සවුන්ඩ්ස් ඇහෙන්නේ නැහැ කියලා කියනවා. කවුරු හරි දරුවෙක් කියන්නකෝ ඉන්න අතරතුරේ මේ ඇහෙන්නේ නැද්ද කියලා අතරම.